දරුවනේ අපි දැන් කතා කරමින් යන්නේ උපලජරයන් සහ පාලන ගිලුම් පිළිබඳව. අපි පසුගිය පාඩම් එකක තුලින් උපලජරයන් පවත්වා ගන්න ආකාරය, පොදුලජරයට අමතර උපලජරයන් පවත්වා ගන්න ආකාරය පිළිබඳව කතා කරලා අභ්‍යාස කිහිපයක්. ඉතින්දී අපි දුටුවා උපලජරයන් පවත්වා ගන්නා විට පොදුලජරය තුළ වැදගත්ම ගිණුම තමයි මොකද්ද? පාලන ගිණුම. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පාලන ගිණුම පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක තත්ත්වය. කලින් ගත දෙයට අමතරව ඊට ඉදිරියට ගෙන යාමක් තමයි දැන් සිදුවන්නේ. මොකද්ද පාලන ගිණුමක් කියලා කිව්වේ? අපි දැන් හොඳාකාරව දන්නවා නේද මොකද්ද? පාලන ගිණුම කියලා කියන්නේ පොදු ලෙජරයට අමතරව අතිරේක ලෙජරයක් පවත්වා ගන්නා විට එම අතිරේක ලෙජරය තුළ තිබෙන ගිණුම් නියෝජනය කිරීම සඳහා පොදු ලෙජරය තුළ පවත්වා ගන්නා එකතු ගිණුම. එකතු ගිණුම කියලා අදහස් කරේ අර සියල් අතිරේක ලෙජරය තුළ තිබෙන ගිණුම් සියල්ලගෙම එකතුවක් තමයි පොදු ලෙජරය තුළ තිබෙන්නේ. නිදසුනක් වශයෙන් කිව්වොත් ණයගැති ලෙජරය තුළ තිබෙන ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් සමූහය වෙනුවෙන් පොදු ලෙජරය තුළ තබා ගන්නා ගිණුම අපි කියනවා මොකද්ද? ණයගැති පාලන ගිණුම නැතිනම් විකුණුම් ලෙජර් පාලන ගිණුම. ඒ වගේම නහිමි ලෙජරය තුළ තිබෙන නහිමියන්ගේ පෞද්ගලික ගිණුම් සියල්ලම වෙනුවෙන් පොදු ලෙජරය තුළ පවත්වා ගන්නා ගිණුම මොකද්ද? ණය හිමි පාලන ගිණුම හෙවත් අපි කියනවා මොකද්ද? ගැනුම් ලෙජර් පාලන ගිණුම කියලා. නේද? හොඳයි. දැන් මෙතනදී ණයගැති පාලන ගිණුම ගැන තවදුරටත් සඳහන් කරනවා නම් ඔබ දන්නවා ණයගැති ලෙජරය තුළ තිබෙන සියලුම ගිණුම් නියෝජනය කරන පොදු ලෙජරය තුළ තිබෙන ගිණුම තමයි ණයගැති පාලන ගිණුම කියලා කිව්වේ. අපි අදාළ මූලික සටහන් පොත් වලින් ඒ මූලික සටහන් පොත් වල එකතුවන් ජර්නල් වල එකතුවන් පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුම හරහා අනෙක් ගිණුම් වලට සම්බන්ධ කරනවා. ඒ වගේම ණයගැති ලෙජරය තුළ එක් එක් ණයගැතියාට අදාළ ගනුදෙනුව පමණක් වෙන් වෙන්ම සකස් කිරීම කරනවා. කාලච්ඡේදයේ අවසානයේදී ණයගැති ලෙජරයෙන් අපි හදා ගන්නවා මොකද්ද? ණයගැති ශේෂ ලැයිස්තුව. පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුම තුලනය කරලා බලනවා මේ ලැයිස්තුවේ අගයයි පාලන ගිණුමේ අගයයි සමානද කියලා. මොකද්ද මම කිව්වේ? ගිණුම් තැබීම ස්ථාන දෙකේම නිවැරදිව සිදු වුණා නම් පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුමේ අවසාන ශේෂයයි ණයගැති ලෙජරේ ශේෂ ලැයිස්තුව එකතුවයි මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි නහිමියන් සම්බන්ධයෙන් කියන තියෙන කතන්දරේම තමයි නහිමි ලෙජරේ එක් එක් නහිමියගේ ලෙජර් ගිණුම තුලනය කරලා නහිමි ශේෂ ලැයිස්තුව හදනවා. එම නහිමි ශේෂ ලැයිස්තුවේ එකතුව පොදු ලෙජරේ නහිමි පාලන ගිණුමේ ශේෂය තමග එකක කළාම සමාන වෙන්න ඕනේ. සසදුවම සමාන වෙන්නට ඕනේ. ගිණුම් තැබීම සම්පූර්ණයෙන්ම නිවැරදිව කරයක් නම්. දැන් අපි මේ ණයගැති පාලන ගිණුම ගැන සහ නහිමි පාලන ගිණුම ගැන තවදුරටත් විස්තරාත්මකව අධ්‍යයනය කරමු. දැන් ණයගැති පාලන ගිණුම හෙවත් විකුණුම් ලෙජර් පාලන ගිණුම කියලා අපි කිව්වේ ණයට විකුණුම් සටහන් කිරීම සඳහා ණයගැති ලෙජරයක් වෙනම පවත්වා ගන්නා විට ණයගැතියන්ට අදාළ සියලුම පුද්ගලික ගිණුම් එම ලෙජරේ ඇතුළත් කෙරේ. ඒ කියන්නේ ණයගැති ලෙජරේ. මේදී ණයගැති ලෙජරේ පවත්වාගෙන යන සියලුම ගිණුම් වෙනුවෙන් පොදු ලෙජරය තුළ එකතු ගිණුමක් පවත්වා ගන්නවා. ඒක තමයි ණයගැති පාලන ගිණුම කියලා කිව්වේ. දැන් මේ ණයගැති පාලන ගිණුම වත්කම් ගිණුමක්. එහි ආකෘතියක් අපි ඉදිරිපත් කරොත් මේ තියෙන ණයගැති පාලන ගිණුමක ආකෘතිය. මේක වත්කම් ගිණුමක් වශයෙන් සලකන්නේ. ඒතකොට ණයගැති ශේෂයේ වැඩිවීමට අදාළ බලපාන ගනුදෙනු ණයගැති පාලන ගිණුම හර වෙනවා. ණයගැති ශේෂයේ අඩුවීමට අදාළ බලපාන ගනුදෙනු ණයගැති පාලන ගිණුමට බැර වෙනවා. ඒ වගේම මතක තියාගන්න ණයගැති පාලන ගිණුමට අවශ්‍ය කරන තොරතුරු විස්තර ලබා ගන්නේ ඒ අදාළ මූලික සටහන් පොත්වලින්. දැන් මෙතන තිබෙනවා ණයගැති පාලන ගිණුමේ මෙහෙම තොරතුරු ගණනාවක් ආරම්භක ශේෂය හර පැත්තේ තියෙන ආරම්භක ශේෂය ඒ වගේම බැර පැත්තේ ආරම්භක ශේෂයන් තියෙන්න පුළුවන්. මොකද ඔබ දන්නවා සාමාන්‍යයෙන් ණයගැති ගිණුමක ශේෂය ඉන්නේ හර පැත්තේ. නමුත් ඇතැම් අවස්ථාවලදී ඇතැම් ණයගැතියන්ගේ පෞද්ගලික ගිණුම් වල බැර ශේෂයන් එන්න පුළුවන්. යම් යම් හේතු මත අපි කලින් කතා කරලා තිබෙනවා. මෙතෙන්දී කාල පරිච්ඡේදයේ ආරම්භයේදී ණයගැති ගිණුමක ණයගැතියන්ගේ හර ශේෂය ණයගැති පාලන ගිණුමත් හර කරන්න ඕනි. කිසියම් ණයගැති ගිණුමක හෝ ගිණුම් කිහිපයක බැර ශේෂයන් තිබෙනවා නම් බැර ශේෂයත් ණයගැති පාලන ගිණුමට ඒ විදිහටම බැර පැත්තට දාන්නට ඕනේ. කිසි විටකත් ඔබ නොකළ යුතුයි එම ශේෂයන් දෙක හිලව් කරලා වෙනස දාන එක නොකළ යුතුයි.
හර ශේෂයන්ගේ එකතුව බැර ශේෂයන්ගේ එකතුව හිලව් කරලා වෙනස නායකති පාලන කිරීමට හර කරන එක නොකළ යුතුයි. හර ශේෂය වෙනම බැර ශේෂය වෙනම දාන්නට ඕනේ. මේ තියෙන්නේ ඒ தত্ত্বය. ඊට පස්සේ ණයට විකුණුම්. ණයට විකුණුම් ඔබ දන්නවා ණයට ආරම්භක හර ශේෂය හෝ බැර ශේෂය ලබා ගන්න කොහෙන්ද? හර ශේෂය ලබා ගන්න මූලාශ්‍ර ලේඛනය මොකද්ද? පොදු ජර්නලය. පොදු ජර්නලයේ අපි ආරම්භක සටහන් කියලා ගන්න. ඉතින් තමයි මේ හර ශේෂය ලබා ගන්නෙ. ඊට පස්සේ ණයට විකුණුම්. ණයට විකුණුම් ලබා ගන්න මූලාශ්‍රය තමයි විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නල එකතුව විකුණුම් ගිණුම බැල ණයගති පාලන ගිණුම හර. අගරු චෙක්පත්. අගරු චෙක්පත් වාර්තා කරන මූලික සටහන් පොත මොකද්ද? පොදු ජර්නලය. අගරු චෙක්පත් අපි වාර්තා කරන්නේ කොහොමද? ණයගතියන්ගෙන් ලැබුණු චෙක්පතක් අගරු වුණා නම් ණයගති පාලන ගිණුම හර මුදල් ගිණුම බැර. දැන් අගරු චෙක්පත් ණයගති පාලන ගිණුම හර වෙනවා. ඒක මූලික සටහන් තමයි කොහෙද? පොදු ජර්නලය. පොදු ජර්නලෙන් තමයි මූලාශ්‍රය ලබා ගන්න. අහිමි කළ දුන් වට්ටම්. ණයගතියන්ට දුන් වට්ටමක් අහිමි කළා නම් ඔබ දන්නවා දුන් වට්ටම් ගිණුම බැර කළ ණයගති පාලන ගිණුම හර කරනවා. එම ගනුදෙනුවේ මූලාශ්‍රය අපි ලබා ගන්නේ පොදු ජර්නලයෙන්. ඊට පස්සේ ණයගතියන්ගෙන් අය කළ පමා පොලි. ළමයි ණයගතියන්ට ණය මුදල් ගෙවීමට යම්කිසි කාල සීමාවක් අපි දක්වනවා, සඳහන් කරනවා. ව්‍යාපාරය කාල සීමාවක් ආවල් දිනට කලින් මේ මුදල් ගෙවන්න ඕන කියලා. නමුත් සමහරක් ණයගතියන් නියමිත දිනේදී මුදල් ගෙවුවත් සමහරක් අය ගෙවන්නේ නැහැ. ණය මුදල් ගෙවීම ප්‍රමාද කළහොත් එම ණයගතියන්ගෙන් යම්කිසි පොලියක් ව්‍යාපාරය අය කරගන්නවා. ඒ පොලිය වාර්තා කරන්නේ මෙහෙමයි. පොලිය නිසා ණයගති ශේෂය වැඩි වෙනවා. ඒ පොලිය ව්‍යාපාරයේ ආදායමක්. ඒතර ණයගති පාලන ගිණුම හර පොලිය ගිණුම බැර. ඒකේ මූලික සටහන් තබන්නේම ගනුදෙනුවේ පොදු ජර්නලය තුල. ඒතර ණයගතියන්ගෙන් අය කරන පමා පොලි ණයගති පාලන ගිණුම හර. මොකද පොලිය ගිණුම බැර වෙන නිසා. ණයගතියන්ට ආපසු ගෙවීම. සමහරක් අවස්ථාවලදී අපට සිද්ධ වෙනවා ණයගතියන්ට මුදල් ගෙවන්න. සාමාන්‍ය උක අනිත් පැත්තනේ වෙන්නේ. ණයගතියන් අපිට මුදල් ගෙවීමක් නේ කරන්නේ. නමුත් ණයගතියන් සමහරක් කොට වැඩිපුර මුදල් එවලා තියෙන අවස්ථාවක් තිබෙනවා නම් ඒ වැඩිපුර ලබාගත් මුදල අපි ආපසු ගෙවීමක් කරන්න ඕන. ගනුදෙනු කරුවෙකුට භාණ්ඩ විකිණීම කළා රුපියල් 7000කට. එයාගේ අපිට චෙක් පතක් ලැබෙනවා රුපියල් 8000කට. ලැබුණු චෙක් පත අපි මුදල් ගිණුම හර කරලා ණයගති පාලන ගිණුම බැර කරනවානේ. එයාට 7000 එන්න තිබුණේ 8000ක් ලැබුණා රුපියල් 1000ක් එයා වැඩිපුර එවලා. ඒ 1000 අපි ආපසු ගෙවීම කළොත් මුදල් ගිණුම බැර ණයගති පාලන ගිණුම හර. ඒක තමයි ණයගතියන්ට ආපසු ගෙවු වටිනාකම් ණයගති පාලන ගිණුම හර වෙලා තියෙන්නේ. මූලාශ්‍රය වෙන්නේ මුදල් ගෙවීම් ජර්නලය. මොකද මුදල් ගෙවීමක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ. මුදල් ගෙවීමක් වූ නිසා මුදල් පාලන ගිණුම බැර. ඒ නිසා ණයගති පාලන ගිණුම හර. ඒතර මූලාශ්‍රය වෙන්නේ මොකද්ද? මූලික සටහන් පොත වෙන්නේ මුදල් ගෙවීම් ජර්නලය. ඊළඟට ණයගති පාලන ගිණුමක අවසාන මෙතින බැර ශේෂයක් ගැන මේ කියන්නේ. ආරම්භක බැර ශේෂයන් වගේම අවසාන බැර ශේෂයන් තිබුණොත් ඒකත් ණයගති පාලන ගිණුමේ බැර පැත්තෙන් ගලප ගන්න. බැර පැත්තෙන් ඉදිරියට ගෙනල්ලා ශේෂය පහළට ගෙනල්ලා මේ පැත්තෙන්. අවසාන බැර ශේෂයක් ඇති බව කොහෙන්ද අපි දැනගන්නේ? ණයගති ලෙජරයෙන්. ණයගති ලෙජරයෙන් ණයගති ගිණුම තුලනය කරලා හදන ශේෂ ලයිස්තුවෙන්. එතින් තමයි අපි ණයගති පාලන ගිණුමක යම් ණයගති ගිණුමක බැර ශේෂයක් ඇති බව දැනගන්නේ ණයගති ලෙජරය හරහා. ඒ නිසා ණයගති ලෙජරය තමයි මූලාශ්‍රය වෙන්නේ. මේ බැර ශේෂය මේ බැර ශේෂයක් ලෙසම ඉදිරියට ගෙනව හර පැත්තෙන් පහළට ගෙන්න ඕනේ. මේ ආකාරයෙන් තමයි බැර ශේෂය වාර්තා කිරීම කරන්නේ. තේරුණානේ? බැර පැත්තෙන් ඉදිරියට ගෙනව හර පැත්තෙන් පහළට ගෙනව. මේ තමයි සාමාන්‍යයෙන් ණයගති පාලන ගිණුමකට හර කරන ගනුදෙනු. ණයගති පාලන ගිණුම බැර කරන ගනුදෙනු ආරම්භක ශේෂය බැර තිබුණොත් ආරම්භක සටහන් වලින් එක එන්නේ. ඒ වගේම නැත්නම් ණයගති ලෙජරයෙන් එක එන්නේ. බැර ශේෂයක් වශයෙන් දාන්නට ඕනේ. ඒතර මූලාශ්‍රය වෙන්නේ ආරම්භක සටහන් නිසා පොදු ජර්නලය. මුදල් ලැබීම් මුදල් පාලන කිරීම හර ණයගති බැරනේ. මූලාශ්‍රය වෙන්නේ මුදල් ලැබීම් ජර්නලය. දුන් වට්ටම් කිරීම හර ණයගති පාලන කිරීම බැරනේ. මූලාශ්‍රය වෙන්නේ මූලික සටහන් පොත වෙන්නේ මුදල් ලැබීම් ජර්නලයේ දුන් වට්ටම් තීරුව එකතුව. ආපසෙවුම් ගිණුම හර ණයගති පාලන කිරීම බැරනේ. ඒකේ මූලාශ්‍රය වෙන්නේ නැත්නම් මූලික සටහන් පොත වෙන්නේ ආපසෙවුම් ජර්නලයේ එකතුව. බොළනෑ කපහැරීම බොළනෑ ගිණුම හර ණයගති පාලන කිරීම බැර නේද? මූලික සටහන් පොත වෙන්නේ පොදු ජර්නලය. විකුණුම් ලෙජරයට ගැනුම් ලෙජරයට මාරු කිරීම. අපි අර පොදු ජර්නලයේ පාඩමේදී මතකද අපි කතා කළා මාරු සටහන් පිළිබඳව. ණයගති ලෙජරයේ යම් ශේෂයක් නහිම් ලෙජරයට මාරු කිරීම. නහිම් ලෙජරයේ යම් ශේෂයක් ණයගති ලෙජරයට මාරු කිරීම. මාරු සටහන්. මේ මාරු සටහන් පිළිබඳ මූලික සටහන් තබන්නේ කොහේද? පොදු ජර්නලය තුල. ඒතර මෙතනලා තියෙන ණය විකුණුම් ලෙජරය කියන්නේ ණයගති ලෙජරයනේ. ගැනුම් ලෙජරය කියන්නේ නහිම් ලෙජරය.
ණයගැති ලෙජරෙන් මාරු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ණයගැති ලෙජරේ තියෙන හර ශේෂයනේ මාරු කිරීමක් කළා ණයගැති පාලන කිරීම බැර ණයිම් පාලන කිරීම හර. මූලික සටහන් තබන්නේ පොදු ජර්නලේ ණයගැති පාලන කිරීම බැර වෙනවා. මේක අනිත් පැත්ත ණයිම් පාලන කිරීම හර. ඊට පස්සේ මේ සියල්ල ඇතුළත් කළායින් පස්සේ ණයගැති පාලන කිරීම තුලනය කරලා අවසාන ශේෂය ගන්නවා. මේ තියෙන අවසාන ශේෂය. අවසාන ශේෂය ගත්තාම මේ අවසාන ශේෂය ණයගැති ලෙජරේ ශේෂ ලැයිස්තුවේ අවසාන හර ශේෂයන්ගේ එකතුවට සමාන වෙන්න ඕනේ. ණයගැති ලෙජරේත් හර බැර ශේෂයන් තිබුණොත් හර ශේෂ වෙනම බැර ශේෂ වෙනම ගන්නි. හර ශේෂයන්ගේ එකතුවයි ණයගැති පාලන කිරීමේ අවසාන හර ශේෂයන්ගේ එකතුවයි සමාන වීමක් වේ යුතුයි. දැන් මේ අංක යදූ තැන්වලට අදාළ මූලික සටහන් පොත අපි වෙනම දක්වලා තිබෙනවා. ඉහත සඳහන් කළ දත්ත ලබා ගන්නා මූලාශ්‍රිත මේ තියෙන්නේ අනුපිළිවෙල අනුව අංක 1 ආරම්භ සටහන් පොදු ජර්නලයේ තිබුණේ අංක 2 විකුණුම් ජර්නලයෙන් ගත ණයට විකුණුම්. ඒ විදිහට අපි හර පැත්ත හා බැල පැත්ත අංක යොදා තිබුණු ගණුදුනට අදාළ මූලික සටහන් පොත තමයි මේ තියෙන්නේ. මම ඒවා ඒ අවස්ථාවේදී පැහැදිලි කළා අදාළ මූලික සටහන් පොත. ඒ ගැන තමයි මේ තියෙන්නේ. ඒ වගේම මේ අනිකුත් අංක 13 දක්වා තිබ්බනේ එතන. ඒ අදාළ මූලික සටහන් පොත තමයි මේ තියෙන්නේ. අවසානයේ ණයගැති පාලන කිරීම තුලනය කිරීමෙන් ලැබෙන ශේෂයයි ණයගැති ලෙජරේ ශේෂ ලැයිස්තු එකතුවයි එකිනෙකට සමාන වෙන්න ඕනි. ගිණුම් තැබීම නිවැරදිවම සිදු කළා නම්. ඒ වගේම ණයගැති පාලන කිරීම හදනකොට ඔබ සැලකිලිට ගත යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීමක් සිදු කර ඇතනම් ඒවා ණයගැති පාලන කිරීමේ වාර්තා කරන්නේ නැහැ. ණයගැතියන්ගෙන් බොල් ණය කපහැරීම ණයගැති පාලන කිරීමේ වාර්තා කරනවා. බොල් ණය කපහැරීම බොල් ණය කිරීම හර ණයගැතිය බැරනේ. ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීමක් කළොත් ඒක ලාභයෙන් කරන වෙන් කිරීමක්. අපි ඒක දිසටහන් තබන්නේ අඩමාන ණය කිරීම හර නැත්නම් ලාභාලාභ කිරීම හර අඩමාන ණය වෙන් කිරීමේ කිරීම බැර. ඒක තුර ණයගැති කිරීමට ණයගැති කිරීමකට හෝ ණයගැති පාලන කිරීමකට සම්බන්ධතාවයක් නැහැ. අඩමාන ණය වෙන් කිරීමේ කිරීම අවුරුද්ද අවසානයේ මූල තත්ත්ව ප්‍රකාශනයේදී ණයගැති ශේෂයෙන් අඩු කර පෙන්වනවා තමයි. නමුත් ඒක ණයගැති පාලන කිරීම ඍජුව බැර වෙන්නේ නැහැ. ඒ අඩමාන ණය වෙන් කිරීම ගනුදෙනු ගැළපීම් ණයගැති පාලන කිරීමට සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම ණයගැති කිරීම වල සාමාන්‍යයෙන් දැකිය හැකිවන්නේ හර ශේෂයක් වුණත් බැර ශේෂයන් ඇති වෙන්න පුළුවන්. බැර ශේෂයන් આવුත් ණයගැති පාලන කිරීමේ දේවා බැර ශේෂයන් ලෙසම පෙන්වුම් කළ යුතුයි. ආරම්භක බැර ශේෂයක් නම් බැර කරන්න ඕනි. අවසාන බැර ශේෂයක් නම් පාලන කිරීමේ බැර ශේෂයක් ලෙස ඉදිරියට ගෙන ආ යුතුයි. පැහැදිලිද? හොඳයි. ඒක විශේෂ කාරණයක් වශයෙන් දැනගන්න ඕනි පාලන කිරීම පිළිවෙල කිරීමේදී. හරි. අපි දැන් යමු එහෙමනම් ණයගැති පාලන කිරීමක් සම්බන්ධ අභ්‍යාසයක් කරන්න. අභ්‍යාස කිහිපයක් අපි කරමු. ඊට කලින් මෙතන තියෙනවා ණයගැතියන්ගේ ගිණුමක බැර ශේෂයක් ඇතිවීමට බලපාන හේතු. අපි මීට කලිනුත් ඒක ගැන සඳහන් කළා. එකක් තමයි ගනුදෙනු සටහන් කිරීමේදී කිසියම් දෝෂයක් හේතුවෙන් ගණන් තබන්න අතින් ගනුදෙනු සටහන් කරන විට යම්කිසි වරදක් සිදු වෙලා නම් ඒ වගේ අවස්ථාවක ණයගැති ගිණුමක බැර ශේෂයක් එන්න පුළුවන්. පසුව නිවැරදි කරන තෙක් බැර ශේෂයක් වශයෙන් පවතින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ලද මුදලක් වැඩියෙන් සටහන් කිරීම. හරි. විකුණුම් අඩුවෙන් සටහන් කිරීම වගේ දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට මාරු සටහන් හේතුවෙන් අර ණයගැති ලෙජරෙන් ණයම් ලෙජරෙන් මාරු කිරීම සිදු වුණොත් ඇතැම් වෙලාවට එහි ප්‍රතිඵලයක් වශයෙන් ණයගැති ගිණුමක බැර ශේෂයක් එන්නට පුළුවන්. ඒ වගේම ණයගැතියන්ගේ මුදල් ලැබුණු පසු භාණ්ඩ හරවා එවා තිබීම. අපේ ගනුදෙනුකරුවාගෙන් මුදල් ලැබිලා ඉවරයි. හැබැයි පසුව ඔහු භාණ්ඩ හරවා එවනවා. එහෙම වුණාම ණයගැති ගිණුමේ බැර ශේෂයක් ඇති වෙන්නට පුළුවන්. ඒතර මතක තියාගන්න ඕනේ ණයගැති ගිණුමක යම් අවස්ථාවක බැර ශේෂයක් ආවොත් අනිවාර්යයෙන්ම පාලන ගිණුම තුලත් ඒක බැර ශේෂයක් ලෙසම පෙන්වීම කිරීම කළ යුතුයි. ගණන අභ්‍යාස අංක 3 මම ගණන කියවන අහගන්න 2020 දෙසැම්බර් මාසය සඳහා පහත සඳහන් තොරතුරු සිල්වාගේ ව්‍යාපාරයේ පොත්වලින් උපුටාගෙන ඇත. දෙසැම්බර් 1 ණයගැති ගිණුම් වල මෙන්න හර ශේෂ ඒ වගේම බැර ශේෂයකුත් තියෙනවා. ණයට විකුණුම් වල එකතුව ඒ කියන්නේ ණයගැති විකුණුම් ජර්නල එකතුව ණයගැතියන්ගේ ලැබුණු මුදල් දුන් වට්ටම් අගරෝ චෙක්පත් අහිමි කළ දුන් වට්ටම් බොල් ණය නහිමි පාලන කිරීමට මාරු කිරීම 2020 දෙසැම්බර් 31 දින ණයගැතියන්ගේ බැර ශේෂය. ඔය තොරතුරු ඔබට දීලා ඔබෙන් අහනවා මොකද්ද? ඔබ විසින් 2020 දෙසැම්බර් මාසය සඳහා සිල්වාගේ ව්‍යාපාරයේ ණයගැති පාලන කිරීම පිළිල කරන්න. ඔබෙන් අහන්නේ ණයගැති පාලන කිරීම හදන්න කියලා. මේ වගේ අවස්ථාවක ඔබ ඉස්සලාම කරන්න ඕනේ මෙහෙම ගිණුමක් රූල් කරන නිකන් ටී ගිණුමක් ණයගැති පාලන ගිණුම කියලා. ඉන් අනතුරුව
අපි අර කලින් සඳහන් කළ විදිහට ණයගැති පාලන කිරීමට හරවන ගනුදෙනු හර කරන්න, බැරවන ගනුදෙනු බැර කරන්න. ඒක මතක තියාගන්න ලෙහෙසිම ක්‍රමය තමයි ගනුදෙනුවේ ද්විත්ව සටහන බලන්න කොහොමද එන්නේ කියලා. ද්විත්ව සටහන අනුව ණයගැති කිරීමකට ණයගැති පාලන කිරීම හර වෙන ගනුදෙනු හර පැත්තට දාන්න. ණයගැති කිරීමට බැර වෙන ගනුදෙනු ණයගැති පාලන කිරීමට බැර කරන්න. එහෙම නැත්නම් ණයගැති ශේෂය වැඩි වෙන ගනුදෙනු හර කරන්න, ණයගැති ශේෂය අඩු වෙන ගනුදෙනු බැර කරන්න. හොඳම දේ තමයි පොදු ලෙජරේ වාර්තා කරන ආකාර දිසටහන් නිගමනය කරන්න. ඒ අනුව ණයගැතියන්ට හර නම් ණයගැති පාලන කිරීම හර පැත්තට දාන්න. ණයගැතියන්ට බැර නම් ණයගැති පාලන කිරීම බැර පැත්තට දාන්න. හරි. දැන් අපි බලමු මේ ගණන හදන්න. මුලින්ම තියෙනවා ආරම්භක ශේෂය හරක් තියෙනවා බැරක් තියෙනවා. හර ශේෂය හර පැත්තට දාන්න, බැර ශේෂය බැර පැත්තට දාන්න නේද? හර ශේෂය 9,85,000ක් තියෙනවා. අපි 12.1 ශේෂය කියලා හර පැත්තට දාමු 9,85,000යි නේද? 9,85,000ක් තියෙනවා. හර ශේෂය නේද? ඒ වගේම බැර ශේෂයක් තියෙනවා 5000ක. බැර ශේෂය 5000 බැර පැත්තට දාන්න ඕනේ. 12.1 ශේෂය කියලා බැර ශේෂය 5000 බැර පැත්තෙම වාර්තා කරන්න. ඔන්න ඔහොමයි ආරම්භක ශේෂයෙන් වාර්තා කිරීම කළ යුතු වන්නේ. ඊළඟට තිබෙනවා ණයට විකුණුම් ලක්ෂණ වැය. ඉස්සරහන විකුණුම් කිරීම බැර ණයගැති පාලන කිරීම හරනේ. ණයගැති පාලන කිරීම හර කරනවා විකුණුම් කියලා ලක්ෂණ වැයක්. ඊළඟට තියෙන්නේ මොනවද? ණයගැතියගේ ලැබුණු මුදල් 9,31,000යි. මුදල් පාලන කිරීම හර ණයගැතිය බැර. එහෙනම් ණයගැති පාලන කිරීම බැර කරන්න මුදල් කියලා 9,35,000ක්. පැහැදිලිද? 9,31,000ක් නෙමෙයි 35,000 නෙමෙයි 31,000ක් වෙන්න ඕනි. ඒක නිවැරදි වෙන්න ඕනි 9,31,000ක් කියලා. හොඳයි. ඊළඟට බලන්න දුන් වට්ටම් 21,600යි. දුන් වට්ටම් කිරීම හර ණයගැති පාලන කිරීම බැර. ණයගැති පාලන කිරීම බැර කරන්න දුන් වට්ටම් කියලා 21,600ක්. ඊළඟට අගරෝ චෙක්පත් 17,000යි. ණයගැතියන්ගෙන් ලැබී අගරෝ චෙක්පත් චෙක්පත් ලැබුණා මුදල් හර ණයගැති බැරනේ අගරුණාම මුදල් බැර ණයගැතිය හර ණයගැති පාලන කිරීම හර කරන්න අගරෝ චෙක්පත් නේද? වටිනාකම තිබුණේ කීයද? 17,000ක්. 17,000ක් ණයගැති පාලන කිරීම හර කරන්න ඕනේ. මුදල්නේ බැරෙන්නේ මුදල් කියලා ලියුවට පුළුවන් වරහන් තුල අගරෝ චෙක්පත් අගරෝ කිලෝමීටර් ඇති නේද? ඊළඟට අහිමි කළ දුන් වට්ටම් තියෙනවා 3,000ක්. දුන් වට්ටම අහිමි කළාම දුන් වට්ටම වාර්තා කරන්න දුන් වට්ටම් හර ණයගැතිය බැරනේ අහිමි කළාම ණයගැතිය හර දුන් වට්ටම් බැර නේද? ණයගැති පාලන කිරීම හර කරමු 3,000ක්. දුන් වට්ටම්නේ බැර වෙන නිසා දුන් වට්ටම් වරහන් තුල ලිවට කමන්නේ අහිමි කියලා අහිමි කිරීම 3,000ක් නේද? දුන් වට්ටම් කිරීමට තමයි බැර වෙන්නේ. ඊළඟට තියෙනවා බොල් ණය කපහැරීම 23,560ක්. බොල් ණය කපහැරීම තියෙනවා 23,560ක්. තිසරණ බොල් ණය කිරීම හර ණයගැති පාලන කිරීම බැර. ණයගැති පාලන කිරීම බැර කරමු බොල් ණය කියලා 23,560ක්. 23,560ක්. ඊළඟට නහේමි පාලන කිරීමට මාරු කිරීම 10,000යි. ණයගැති ලෙජරෙන් නහේමි ලෙජරට මාරු කරලා. එතකොට ණයගැති සාමාන්‍ය හරන්නේ විශේෂයෙන් මාරු කළේ මොන ශේෂයද කියලා නොකියුවොත් සාමාන්‍ය ශේෂය ගන්න. සාමාන්‍ය ණයගැති හරන්නේ මාරු කළාම එන ණයගැති පාලන කිරීම බැර වෙනවා. නහේමි පාලන කිරීම තමයි හර වෙන්නේ. ණයගැති පාලන කිරීම බැර කරන්න ඕනේ ඉලක්කම එන්න ඕනේ 10,000ක් නේද? ණයගැති පාලන කිරීම බැර ණය හිමි වරහන්තර මාරු සටහන් නැත්නම්
මෙතන ප්‍රතිසටහන් කියලා කියන්න පුළුවන්. එකම ලෙජරේ අනිත් ගිණුමට හර කරන්න නිසා නහිමි මාරු කිරීම 10000ක් නේද? නායකත්ව ලෙජරෙන් නහිමි ලෙජරට මාරු කරලා තියෙනවා 10000ක් නේද? ඊළඟට තියෙනවා මාසයේ අවසාන දිනට දෙසැම්බර් 31 දිනට නායකත්වයන්ගේ ගිණුම් වල බැරශේෂය තියෙනවා 6000ක්. නායකත්ව ගිණුම් වල බැරශේෂයක් තිබුණා නම් මොකද මම කරන්න කිව්වේ? පාලන ගිණුමේ අවසාන ශේෂයේ බැර පැත්ත පෙන්නුම් කරන්න ඕනේ. ඒක මෙහෙමයි කරන්නේ. නායකත්ව පාලන ගිණුම එහෙම එකතු කිරීමේ ඉදිරි වලට යටින් මෙහෙම දාන්න ඕනේ ශේෂය ඉහළට ගෙනාවා කියලා. ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 6000ක් නේ. මේ පැත්තෙන් පහළට ගේන්න ඕනේ. 1231 ශේෂය පහළට ගෙනාවා කියලා 6000. ඔහොමයි අවසාන බැර ශේෂය වාර්තා කළා. මේ එකතු කිරීම ඉරි ගහලා ඊට යටින් තමයි බැර පැත්තෙන් ඉහළට ගෙනවා හර පැත්තෙන් පහළට ගේනවා. හරිදානේ? හරි. වෙන තොරතුරු නැහැ නේද? එහෙනම් දැන් අපිට තියෙන්නේ ගිණුම තුලනය කරලා අවසාන හර ශේෂය හොයාගන්න. හර පැත්ත වැඩි බැර පැත්තට සාපේක්ෂව වෙන හර පැත්ත එකතු කරන්න. බිඳුවයි බිඳුවයි තුන්වෙනි පිළිවෙත් බිඳුවමයි තියෙන්නේ නේද? 7යි 5යි 12යි 3යි 15යි 6යි 21යි. හරිනේ? 7යි 5යි 12යි 3යි 15යි 6යි 21යි දෙකක් ඉතුරුයි. 8 2 10යි 1 11යි 8 2 8 9 1 10යි 10 1 11 එකක් ඉතුරුයි. 9 9 18යි 1යි 19යි. හර එකතුව 19,11,000 තියෙන හර එකතුව. හරිද? ඒකනේ බැර පැත්තට දානවා 19,11,000යි. ඊට පස්සේ ගන්නවා මෙතන වෙනස. ඒ තමයි අවසාන බලමු කීයද වෙනස නේ කියලා. අපිට පුළුවන් මේ ඉලක්කමින් මේ ඉලක්කම් ටික අඩු කරලා ගන්න ගණක යන්ත්‍රයක ආධාරයෙන් අපි වෙනස ගමු. බිඳුවයි වෙනස 9,18,840ක් වෙනවා. මේක තමයි ශේෂය. පහළට ගෙනාවා. ශේෂය ඉහළට ගෙනාවා. 9,18,840යි. එතකොට මේකෙන් පෙන්වන්නේ කාලච්ඡේදයේ අවසානයේදී ණයගැති ගිණුම් වල හර ශේෂයන්ගේ එකතුව 9,18,840යි. බැර ශේෂයන්ගේ එකතුව 6,000යි. තොර ගිණුම් තැබීම නිවැරදිවම සිදු වෙලා නැත්නම් ණයගැති ශේෂ ලැයිස්තුවේත් ওই විදිහටම ශේෂයන් දෙක එන්න ඕනේ. හර ශේෂ වල එකතුව හා බැර ශේෂ වල එකතුව. හරිද? හොඳයි අපි යමු ඊළඟ අභ්‍යාසයට. හොඳයි බලන්න අභ්‍යාස සංඛ්‍යා 4 මම ගණන කියවනම් අහගන්න. සඳලිගේ ව්‍යාපාරය 2020 අප්‍රේල් 1 දිනට ණයගැතියන්ට අදාළ පහත් සඳහන් ශේෂයන් ණයගැති ලෙජරේ තුල දැකිය හැකි විය. ඉතින් ණයගැති ලෙජරේ තිබෙන ශේෂයන් රුපියල් 1000 වලින් සංඛ්‍යා තිබෙන්නේ. රවින්දු 300යි ආරම්භක ශේෂය, කවින්දු 150යි, සවින්දු 200යි, නවින්දු වරහන් තුල. සාමාන්‍ය ණයගැතියන්ගේ තියෙන හර ශේෂයන්නේ වරහන් තුල කියන්නේ ප්‍රතිවිරුද්ධ පැති තියෙනවා කියන එක. ඒ කියන්නේ ඍණ ශේෂයක් කියන්නේ විතර ඍණ කියලා අදහස් කරන්නේ බැර ශේෂයක් කියන එක, right? ඊට පස්සේ කියනවා 2024 එක දින ණයගැති ලෙජරේ හර ශේෂය වල එකතුවට ණයගැති පාලන කිරීමේ ශේෂය සමානයිලු. ආරම්භක ශේෂයන් ලයිස්තුවයි පාලන කිරීමයි සමානයි හර ශේෂ වල එකතුව. පාසඳාන් ගණදුන අප්‍රේල් මාසය තුල ණයගැතියන්ට අදාළව සිදු වී ඇත කියලා අපිට කියනවා නේද? හරි. දැන් උතර බලන්න ඊළඟ කොටස ණයට විකුණුම් මේ 1000 වලින් තියෙන්නේ 4 දිනාටම ආපසු යොම් 3 දිනයි ලද මුදල් 4 දිනා මේ දෙන්නගේ මුදල් වට්ටම් අඩු වෙලා තියෙනවා. ඊළඟට ඔබෙන් අහනවා අතිරේක තොරතුරක් දීලා තිනවා සවිදුගෙන් ලැබිය යුතු ඉතිරි මුදල බොළඳයිසේ කපහැරලා තියෙනවා. අවශ්‍ය වන්නේ ණයගැති ලෙජරේ ණයගැතියන්ගේ පුද්ගලික ගිණුම් සාදා ණයගැති ශේෂ ලයිස්තු හදන්න. ඒ කියන්නේ ණයගැති ලෙජරයයි ණයගැති ශේෂ ලයිස්තුව අපෙන් අහන්නේ නේද? ණයගැති ලෙජරය අපෙන් අහනවා ඊට අමතරව ණයගැති ශේෂ ලයිස්තුව අහනවා. ණයගැති ලෙජරයයි ණයගැති ලයිස්තුවයි ඊළඟට පොදු ලෙජරේ අදාළ ගිණුම්. පොදු ලෙජරේ තුල ණයගැති පාලන ගිණුම් සම්පූර්ණ ගිණුම් නෙමෙයි ණයගැති පාලන ගිණුම්. හොඳයි. දැන් මෙම අභ්‍යාසයේ පිළිල කිරීම සඳහා අපි මුලින්ම කරන්න ඕනේ ණයගැති ලෙජරය රෝල් කරලා ණයගැති ලෙජරයට අපි ණයගැති ගිණුම් 4 දිනක් 4 දිනාට ගිණුම් විවෘත කරන්න ඕනේ. අපි ණයගැති ලෙජරය කියලා හොම ලියලා දැන් මේ ණයගැති ලෙජරේ ඉන්න ණයගැති 4 දිනක් මේ 4 දිනාට ගිණුම් 4ක් අපි ගහන්නට ඕනේ නේද? මේ විදිහට
ඊළඟට ණයගැති ශේෂ ලැයිස්තුවක් වෙනම හදන්න ඕනි. අපි ණයගැති ශේෂ ලැයිස්තුව හදමු මේ විදිහට. ණයගැති ලෙජරේ වෙනුවෙන් ණයගැති ශේෂ ලැයිස්තුව. ණයගැති ශේෂ ලැයිස්තුව. ඊට පස්සේ ප්‍රශ්න දෙකට අපෙන් අහනවා පොදු ලෙජරය සහ ණයගැති පාලන ගිණුම. පොදු ලෙජරය කියලා ඉතින් ණයගැති පාලන ගිණුමක් රූල් කරන්න ඕනේ. ඔය තමයි පිළිතුරු වශයෙන් අපේක්ෂා කරන දේවල්. ණයගැති ලෙජරය ගිණුම් හතරක් වෙනවා. ණයගැති ලැයිස්තුව, ශේෂ ලැයිස්තුව, ඊළඟට පොදු ලෙජරය, ණයගැති පාලන ගිණුම විතරයි පොදු ලෙජරය අපෙන් අහන්නේ. හොඳයි. දැන් අපි ගණන දඬ ආරම්භ කරමු. එමනම් ඉස්සෙල්ලාම කරන්න ඕනි මොකද්ද? මුලින්ම කරන්න ඕනි අභ්‍යාසයේ කියවලා ඒ අදාළ තොරතුරු ඒ ස්ථාන වලට යොමු කරන්න. මුලින්ම කියවනවා මෙහෙම සඳලිගේ ව්‍යාපාරයේ අප්‍රේල් 1 වෙනිදා පවතින ශේෂයන් 1000 වලින් තියෙන්නේ මේ ශේෂයන් ටික ණයගැති ලෙජරයට මුලින්ම දාගන්න. ඒතර අපි ණයගැති ලෙජරයට යමු. ණයගැති ලෙජරේ අපි ලියමු රුපියල් 1000 කියලා. ඒතර ලේසි. මොකද අපි හදන්නේ මේ ණයගැති ලෙජරේ රුපියල් 1000 වලින්. බලන්න කවුද ණයගැතිය කියලා? රවින්දු. දැන් 1000 වලින් නිසා මේ බිංදුව කපලා ගන්න අපි. රවින්දු 500යි. රවින්දු කියලා ගිණුමක් නම් කරනවා. දාන 4 1 ශේෂය 500යි. 1000 වලින් නා. ඊළඟ කෙනා කවුද? කවින්දු. කවින්දු 4 1 ශේෂය 150යි. ඊළඟට ආරම්භක ශේෂ තියෙන බලන්න කීයද කියලා. සවින්දු 200යි. සවින්දුගේ ගිණුමට 200ක් හර වෙනවා ආරම්භක ශේෂය කියලා. සවින්දු 4 1 ශේෂය 200යි හර. ඊළඟට තියෙනවා නවිදු 50ක් බැල ශේෂයක් වෙන තියෙන. මේ වරහන් තුල තියෙන බැල ශේෂයක්නේ. නවිදුගේ අපි දාගන්නවා මේ ශේෂයේ බැර පැත්තට. නවිදු ආරම්භක ශේෂයේ බැර. නවිදු කියලා ලියලා 4 1 ශේෂය 50ක් බැර නේද? හොඳයි මේ ආරම්භක ශේෂය දැමීදී මේ රවිදුගේ ආරම්භක ශේෂයේ පොඩි දෝෂයක් තිබුණා මේක හදනවා. රවිදුගේ ආරම්භක ශේෂය වෙන්න ඕනි 500 නෙවෙයි 300යි. අභ්‍යාසය බලන්න. මෙතන ඉන්නවා 300යි. හරිද? එතකොට දැන් අපි බලමු ආරම්භක ශේෂවල එකතුව අපි දාන්න ඕනේ ණයගැති පාලන ගිණුමට 300ක් තියෙනවා. 150 450යි 200යි 650යි හර ශේෂවල එකතුව මේ 650යි බැල ශේෂ තියෙනවා 50. ඒතර හර ශේෂවල එකතුව වෙනම ආයතී බැල ශේෂවල එකතුව වෙනම ආයතී. ඒතර හර ශේෂවල එකතුව කීයද ආවේ? 650යි. අපි පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුම හර කරන්නට ඕනි 4 1 ශේෂය කියලා 650ක්. ඒ වගේම බැර ශේෂ තිබුණා 950ක. ඒක පොදු ලෙජරේ ණයගැති පාලන ගිණුම බැර වෙන්න ඕනි 4 1 ශේෂය කියලා 50. පැහැදිලිද? ඔය විදිහට ආරම්භක හරබැර ශේෂයන් දෙක ණයගැති පාලන ගිණුමට දැම්මා. ණයගැති ලෙජරේ තුලත් දැම්මා. ඊළඟට තියෙන අනිකුත් ගණන්දුණු වාර්තා කිරීම කරමු. අනිකුත් ගණන්දුණු අතර තිබෙනවා දැන් ආරම්භක ශේෂයන් අපි දැම්මේ නේද? හරි. ඊට පස්සේ අපි දානවා ණයට විකුණුම්. 1000 වලින් තිබෙන්නේ 500යි 300යි 100යි 200යි. ණයට විකුණුම් කොහොමද වෙන්න ඕනේ? ණයගැති ලෙජරේ ණයගැති ගිණුම් හර. ඊළඟ සම්පූර්ණ එකතුව ණයගැති පාලන ගිණුම් හර විකුණුම් බැර නේද? ණයගැති ලෙජරේ ණයගැති ගිණුම් හර කරන්න රවිදු 500ක් විකුණුම් කියලා. ඊළඟ කෙනා කවුද? කවිඳු 300ක් විකුණුම් කියලා. කවිඳු 300ක් හරනවා විකුණුම් කියලා. ඊළඟ කෙනා කවුද? සවිඳු 100ක් හර විකුණුම් කියලා. සවිඳු 100ක් හර විකුණුම් කියලා.
ඊළඟ කෙනා කවුද? නවිදු 200ක් හර විකුණුම් කියලා. නවිදු 200ක් හරවන විකුණුම් කියලා. මොන විකුණුම් වාර්තා කිරීම කළා. දැන් සම්පූර්ණ විකුණුම් වල එකතුව බලන්න කීයද කියලා එකතුව පොදු රජරේ දාන්නට ඕනේ. එකතුව වෙනවා මෙතන කීයද? 500යි 800යි 900යි 1100ක් විකුණුම් තියෙනවානේ. සම්පූර්ණ එකතුව විකුණුම් පොදු රජරේ තුල ණයගැති පාලන කිරීම හර නේ විකුණුම් කිරීම බැර වෙන නිසානේ ණයගැති පාලන කිරීම හර කරමු පොදු රජරේ විකුණුම් කියලා 1100ක්. හරි නේද? හරි. ඊළඟට තියෙන්නේ අපසෙවුම්. අපසෙවුම් අපි 10 වලින් ගමු. බිඳු 3 අයින් කරලා රවිදු 50යි සවිදු 20යි නවිදු 10යි. ණයගැති රජරේ ණයගැතියාගේ පෞද්ගලික ගිණුම බැර කරන්න ඕනේ නේද? රවිදු 50ක්. අපසෙවුම් කියලා බැර වෙනවා රවිදුට 50ක්. ඊළඟට කවුද? සවිඳු 20ක් බැර අපසෙවුම් කියලා සවිඳු 20ක් බැර අපසෙවුම් කියලා. ඊළඟට කවුද? නවිදු 10ක් අපසෙවුම් කියලා බැර වෙනවා. නවිදුට අපසෙවුම් කියලා 10ක් බැර වෙනවා. તો තුන්දෙනාම අපසෙවලා තියෙන මුල් වටිනාකම කීයද? 50යි 30යි 10යි කීයද? 80යි නේද? 80ක් පොදු රජරේ ආපසු එවුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. ණයගැති පාලන ගිණුම බැර කරන්න ඕනේ ආපසු එවුම් කියලා නේද? පොදු රජරේ ණයගැති පාලන ගිණුම බැර වෙන්න ඕනේ ආපසු එවුම් කියලා 80ක්. 80ක් බැර වෙනවා නේද? හරි. ඊළඟට තිබෙන්නේ මොනවද? ඊළඟ ගනුදෙනුව තමයි ණයගැතියන්ගේ ලද මුදල්. රවිදුගෙන් 360ක් දහස් වලින් අපි ගමු. බිඳු 9 කරලා රවිදුගෙන් 360ක් ලැබිලා තියෙනවා. හැබැයි වෙළඳ වට්ටම 110 මුදල් වට්ටම 110ක් අඩු කරලා. කියන්නේ දුන් වට්ටම් 110කින් පස්සේ 360ක් එනවා. ඔබ දන්නවා දැන් 100ක් ලැබෙන්න තිබෙනවා නම් 10ක් අඩු කරලා ලැබෙන්නේ කීයද? 90යි. දැන් මෙතන මේ 360 කියන්නේ මොකද්ද? ලැබුණු මුදල. ඒ කියන්නේ 90. නම් වට්ටම හොයාගන්න එපා දුන් වට්ටම. 360 90න් බෙදලා 10න් වැඩි කරන්න. උත්තරේ කීයද? 400යි. එhmenan රවින්දුගෙන් 360ක් ලබාගෙන තියෙන්නේ 400ක වට්ටමක් අඩු කරලා. දුන් වට්ටමත් වාර්තා කරන්න ඕනේ, ලද මුදල වාර්තා කරන්නත් ඕනේ. මුලින්ම ණයගැති රජරේ මුදල් ලැබුණාම මුදල් හර ණයගැතිය බැරනේ. ණයගැති රජරේ රවින්දු බැර කරන්න 360ක් මුදල් කියලා. ඒ වගේම 40ක් වට්ටම්නේ ණයගැතිය දුන් වට්ටම් ණයගැතිය බැර වෙන්න එපානේ දුන් වට්ටම් හර නිසා දුන් වට්ටම් කියලා 40ක් බැර මේ ඔක්කොම තනි සටහන් වන්නේ ණයගැති රජරේ වාර්තා කරන්නේ තනි සටහන් ක්‍රමයට නේද? එක සටහනයි. එකම බලන්න අනිත් ණයගැතියන්ගේ ලැබුණු මුදල් අපි එකපාරම වාර්තා කරමු පොදු රජරේට. කවිදුගෙන් 285ක් ලැබිලා තියෙනවා 5ක වට්ටමක් අඩු කරලා. ඒකට 285 කියන්නේ ලැබුණු මුදල ඒ කියන්නේ 5ක් අඩු කරලා 95. නම් 5 කියන්නේ කීයද? 285 95න් බෙදලා 5න් වැඩි කරන්න උත්තරේ එනවා 15ක්. එහෙනම් දුන් වට්ටම 15යි. දුන් වට්ටම 15ක් අඩු කරලා තමයි 285ක් ලබාගෙන තියෙන්නේ. එහෙනම් ණයගැති රජරේ කවිඳු බැර කරන්න ණයගැති රජරේ කවිඳු බැර කරන්න මුදල් කියලා 285ක්. ඒ වගේම දුන් වට්ටම් කියලා 5ක්. හරිද? ඊට පස්සේ තව ලැබිලා තියෙන මුදල් ලැබීමක් තියෙනවා කාගෙන්ද බලන්න. සවිඳුගෙන් 250ක්. නවිදුගෙන් 150ක්. ඒ දෙකටම බැර කරන්න. සවිඳුගෙන් 250ක් මුදල් ලැබිලා සවිඳු බැර මුදල් කියලා 250ක්. නවිඳු බැර මුදල් කියලා 150ක්. එහෙම නේ තිබුණේ 250 150යිනේ. දැන් ලැබිච්ච මුදල් වල සම්පූර්ණ එකතුව කීයද? මේ ඉලක්කම් හතරෙම එකතුවනේ. ලැබිලා තියෙන සම්පූර්ණ ගාණ 14යි 5යි 19යි 5යි 24යි දෙකක් ඉතුරුයි 5යි 7යි 9යි 2යි 10යි 1045ක්. ණයගැතියන්ගෙන් සම්පූර්ණ මුදල් ලැබිලා තියෙනවා 1045ක් නේ 5යි 14යි 4 දෙක ඉතුරුයි 5යි 10යි 1045ක් ණයගැතියන්ගෙන් මුදල් ලැබුණා. මුදල් පාලන පොදු රජය තුළ කොහොමද වෙන්නේ? මුදල් පාලන කිරීම හර ණයගැති පාලන කිරීම
බැර. පොදු ලෙජරේ තුල මුදල් පාලන කිරීම හර නිසා ණයගැති පාලන කිරීම බැර මුදල් කියලා කීයද අපි 1000 ඉපිලිය ගත්තා මතකද 1045යි නේද? 1045ක් බැර වෙනවා. ඊළඟට තිබෙනවා දුන් වට්ටම්. දුන් වට්ටම් සම්පූර්ණ එකතුව කීයදාවේ? දුන් වට්ටම් දෙකයි තිබුණනේ. දුන් වට්ටම් දෙක එකතුව කීයදාවේ? මෙතන 400යි මෙතන 15යි. නේද? 390 මෙතන 40යි. මෙතන මේ ණයගැති දුන් වට්ටම් වල සුළු කිරීමේ දෝෂයක් තිබෙනවා. මෙතන 390 බෙද 10 වැඩි කරාම 400 නෙමෙයි 40යි විය යුත්තේ. ඉඳා රවින්දුර බැර වෙන්න ඕන දුන් වට්ටම් කියලා 40යි. ඒක හදා ගන්න ඕනි. කවිදුර බැර වෙන්න ඕන දුන් වට්ටම් කියලා 400 නෙමෙයි 40යි. 40 අපි දාලා දෙනවා හරියට නේද? ඔව් 40යි. તો දුන් වට්ටම් එකතු කීයද ඔක්කොම එන්නේ 40යි. එතන 5යි 40 කවිදුගේ දුන් වට්ටම තුන 15ක් නේද? කවිදුගේ දුන් වට්ටම තුන 15ක් අපි දාලා තියෙන 5යි. ඒක කවිදුට 15 වෙන්න ඕනි. මෙතන එක වෙනස් කරන්නම්. සංඛ්‍යාව ලිවීමේ දෝෂයක් වෙලා තිබුණා. ත්‍රිලෝණ 15යි නේද? ତොර දුන් වට්ටම් දෙකයි තිබුණේ. දෙකේ සම්පූර්ණ එකතුව කීයද වෙන්නේ? සම්පූර්ණ එකතු වෙනවා 40යි 15 එකතුව 55යි. 55 දුන් වට්ටම් කිරීම හර නිසා ණයගැති පාලන කිරීම බැර නේද? ණයගැති පාලන කිරීම බැර වෙන්න ඕනි දුන් වට්ටම් කියලා 55ක් නේද? දුන් වට්ටම් කියලා බැර වෙන්නට ඕනේ. හරිද? හොඳයි. ඊළඟට බලන්න ඔච්චරයි තියෙන ණයට විකුණුම් දුන් අපසෙවුම් ලද මුදල්. ඊළඟට තියෙන මොකද්ද අවසාන එක? සවිදුකින් ලැබිය යුතු ඉතුරු මුදල බොල් නැස්සේ කපහරිනවා කියලා. බලන්න සවිදුකින් ලැබිය යුතු ඉතුරු මුදල කීයද කියලා. සවිදුගේ කිරීමේ තියෙනවා හර පැත්තේ 300ක්, බැල පැත්තේ තියෙනවා 270ක්. දැන් සවිදුකින් තව කීයක් ලැබෙන්න තියෙනවද? 30ක්. ඒ 30 බොල් නැස්සේ කපහරියා නම් සවිදුකින් බැරි නම් බොල් ණය කියලා 30ක්. ඒක පොදු ලෙජරේ ණයගැති පාලන කිරීමට කොහොමද යන්නේ? බොල් ණය කිරීම හර නිසා ණයගැති පාලන කිරීම බැර වෙනවා නේ 30ක් නේද? ඔච්චරයි නේද? ඔච්චරයි ගනුදෙනු තිබෙන්නේ. දැන් ඊළඟට කරන්න ඕනි ණයගැති ලෙජරේ එක් එක් ගිණුම තුලනය කරලා ශේෂය ගන්න ඕනි. ඒක ආධාරයෙන් ශේෂ ලයිස්තු හදන්න ඕනේ නේද? ණයගැති ලෙජරේ අපි එක් එක් ණයගැති ගිණුම තුලනය කරන්න ඕනේ. මේ ණයගැති ගිණුම හතරම තුලනය කරන්න. අපිට පුළුවන් මේව තුලනය කරන්න. රවින්දුගේ එකතු හර 800යි 800 බැර කරමු. දැන් බලන්න ශේෂය කීයද කියලා එහෙමනම් 350යි නේද? 11යි 15යි 50. 350 ශේෂය ලියන ශේෂය ඉදිරියට ගෙනාවා 350යි. කවින්දුගේ ගිණුම තුලනය කරලා බලන්න. හර පැත්ත එකතු 450යි 450 බැල පැත්ත දැම්මාම තව වෙනවා වෙනස 150ක් නේද? ශේෂය පාරට ගෙනාවා. ශේෂය ඉහළට ගෙනාවා 150ක්. සවින්දුගේ ගිණුමේ හර බැර සමානයි. මොකද එයාගේ ගිණුමේ ශේෂය බොල් නැහැ වශයෙන් කපහැරියානේ. 300යි. ඒ 300 මෙතන දැම්මාම හර බැර සමානයි. නවිදුගේ ගිණුමේ ශේෂයක් එනවද? ඔව්. හර පැත්ත එකතු 200යි 200 බැර කළාම නවිදුගේ බැර ශේෂයක් එන්නේ නේද? බැර ශේෂයක් එන්නේ බැර පැත්ත වැඩි. ඒ නිසා අපි බැර පැත්ත එකතු කරන්න ඕනි. මුලින්ම 150 210 බැර 210 හර පැත්තට දැම්මම එයාගේ ඉන්නේ අවසානයේ බැර ශේෂයක් එන්නේ. ශේෂය පහළට ගෙනාවා. එයාගේ ආරම්භයේ තිබුණ බැර ශේෂයක් වුණේ නේද? ශේෂය ඉහළට ගෙනාවා 10යි. දැන් මෙතන ණයගැති ගිණුම් 4න් ගිණුම් 3ක ඉන්නේ අවසාන ශේෂයන් හර එකක් පිය වෙනවා දෙකක් හර එක ශේෂයක් බැර. ඒ බැර ශේෂය ඒ පරිද්දෙන්ම ණයගැති පාලන කිරීමටත් යා යුතුයි. මේ 10 නැවත ණයගැති පාලන කිරීමේ බැර ශේෂයක්සේ දාන්නට ඕනේ. ණයගැති පාලන කිරීමෙන් මෙහෙම දා ගන්න ඕනේ ශේෂය ඉදිරියට ගෙනාවක් කියලා 10ක්. මේ පැත්තෙන් ශේෂය පහළට ගෙනවා. ශේෂය පහළට ගෙනාවා කියලා එන්න ඕනේ 10. හරි නේද? දැන් උතන ණයගැති ලෙජරේ ගිණුම් තුලනය කරලා අවසానයි ඔබ. ණයගැති ලෙජරේ ගිණුම් 4න් එකක් බැර එකක් පිය වෙනවා. මේ දෙන එක පමණයි ශේෂයන් තියෙන්නේ 350 150යි.
හරශේෂයන්ගේ එකතුව මේ විදිහට එන්නේ 350 150 නේ. අපි දාන ණයගති ශේෂ ලයිස්තුවේ මෙහෙම දාගමු. අපි ණයගති ශේෂ ලයිස්තුව හදුවා මතකයි නේද? දාගන්න මෙහෙම මුලින්ම තියෙන කවුද? රවින්දු 350ක 30ක් තියෙනවනේ. දාගන්න මෙහෙම රවින්දු ශේෂ හරශේෂයක් තියෙන 350ක අපෝ කවින්දු යගේ තියෙන හරශේෂයක් තියෙන්නේ 150ක නේද? ඒතර හරශේෂයන් දෙකක් තියෙනවා. හරශේෂ දෙකේ එකතුව 500යි. ඊළඟට සවින්දු ගිණුම පිය වුණා. නවින්දු ගිණුම තියෙන බැරශේෂයක් 10. ඒතර නවින්දු බැර 10ක් තියෙනවා නේද? ඒතර මෙතෙන්දි මතක තියාගන්න මේ හරශේෂ දෙකේ එකතුව 500යි. ඒක වෙන මේ 10 මෙහෙම ලියන්න පුළුවන්. නැත්නම් වෙනම බැරපැද දාන්න පුළුවන්. ඒතර ණයගති ශේෂ ලයිස්තුවේ ණයගති ශේෂ ලයිස්තුව ඔබ එකතු කරනකොට දැන් මෙතන හරශේෂවල එකතු වෙනමයි බැරශේෂවල එකතු වෙනම ගන්නත් පුළුවන්. එමත් දැන් මෙතන මෙහෙම ගත්තොත් නම් පින්නන්නේ මේ දෙක එකතුව 500යි මෙතන 10 අතර 490යි. හැබැයි මේ 490 කියන්නේ සුද්ධ ශේෂය. ඒක සුද්ධ එකතුව. හරිද? සුද්ධ එකතුව. ඒතර පාලන කිරීමේ ඉන්න ඕනේ හරශේෂ වෙනමයි බැරශේෂ වෙනමයි. හරශේෂ වල එකතුව 500යි බැරශේෂ 10යි වෙනම. මේ සුද්ධ එකතුව තමයි අපි 491 කියලා දක්වලා තියෙන්නේ. නමුත් හර එකතුව 500යි නේද? දැන් අපි යමු ණයගති පාලන කිරීමත් තුලනය කරන්න. ණයගති පාලන කිරීම තුලනය කළාම බලන්න හර පැත්ත වැඩි. හර එකතුව කීයද? 0යි 5යි 6යි 6යි 7යි 1760යි. අපි 1760 බර පැත්තට දාලා බලන්න වෙනස ගමු. 5යි 10යි එකක් ඉතුරුයි 6යි 14යි 18යි 26යි 2ක් ඉතුරුයි 2යි 5යි 7යි. හරිනේ? ශේෂය 15ට ගෙනාවා 500යි. ශේෂය ඉහළට ගෙනාවා 500. හරි නේද? උතර බලන්න පොදු ලෙජරේ ණයගති පාලන කිරීම අනුව හරශේෂයන්ගේ ශේෂය කීයද? 500යි. බැරශේෂය කීයද? 10යි. ණයගති ලෙජරේත් ඒකමයි වෙන්නේ බලන්න. ණයගති ලෙජරේත් හරශේෂ වල එකතු මේ 500යි බැරශේෂය 10යි. එතකොට ගිණුම් තැබීම දෙපැත්තෙම නිවැරදිව සිද්ධ වෙලා තිබෙනවා. හොඳයි. අපි ඊළඟ පාඩම් එකකේ තුලින් තවදුරටත් මේ පාලන කිරීම සම්බන්ධ අභ්‍යාස විසඳමු.